සහෝදරත්වයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාව කරනු ලැබුවේ වරාය නගරය කොමිසම් සභා පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දුන් ලැබු තීන්දුව අද දින කතානායකතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ තීන්දුව පිළිබඳව මේ පෝර්ට් සිටි පනත සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව දරන උත්සාහය පිළිබඳවත් අපේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා තමයි අප මේ මාධ්‍ය සාකච්ඡාවක් හඳුන්වනු ලැබුවේ. මෙම පෝර්ට් සිටි පනතේ අපි ශේෂ්ත්‍ර 3ක අර්බුදයක් දකිනවා. පළමු එක තමයි දේශපාලනය. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ වන විටත් ලෝකේ භූදේශපාලනයේ විවිධ කඳවුරු නිර්මාණය වෙලා තිබෙනවා. ඒ කඳවුරු අතර ආර්ථිකමය දේශපාලනමය ගැටුම් නිර්මාණය වී තිබෙනවා. ඒකට අපි පරිධිය රාජ්‍යයක්, කුඩා රාජ්‍යයක්, ආර්ථික වශයෙන් ශක්තිමත් රාජ්‍යයක් නොවේ. ඒ නිසා අපේ ප්‍රවේශය විය යුතු වන්නේ විදේශ ප්‍රතිපත්තියේදී, අපේ රට ආර්ථික ප්‍රතිපත්තියේදී, අපේ රටේ දේශපාලන ප්‍රතිපත්තියේදී අපේ ප්‍රතිපත්ති විය යුතු වන්නේ මේ කිසිදු කඳවුරකට විශේෂ ලැබියාවක්, විශේෂ බැඳීමක් පෙන්눔 කරන ප්‍රතිපත්තියක් නොවේ. මොකද එවැනි විශේෂ ලැබියාවක් එක් කඳවුරකට පෙන්වීම කිසිසේත්ම අපේ රටේ අනාගතයට අපේ රටේ උපන් දරු පරම්පරාවට හිතකර තත්ත්වයක් නොවේ. මොකද එක කඳවුරකට අපි අනිසි ලෙස පක්ෂපාතීත්වය දක්වනවා නම් නියත වශයෙන්ම බලපෑම් මත හෝ බල කිරීම මත හෝ යටත් කිරීම මත හෝ අනිත් පාර්ශ්වයන්ටත් අපි ඒ ලැබිකම දක්වන්න වෙනවා. මේ උදාහරණ අපිට තිබෙනවා. ඔබ දන්නවා නොරොච්චෝලේ බලාගාරය. නොරොච්චෝලේ බලාගාරයේ ඉදිකිරීම ටෙන්ඩර් කැඳවීම හරහා ලැබුණේ ඉන්දියානු සමාගමකට. නමුත් රාජපක්ෂ පාලනයේ ඉන්දියානු සමාගමට ලබා දෙනවා වෙනුවට චීන සමාගමට ලබා දෙනු ලැබුවා. එය චීන රජයේ කරේ විශේෂ ලැබියාවක්. හැබැයි ඒකේ ප්‍රතිඵලය මොකක්ද උනේ? අපට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව අතිශය අවාසහගත කොන්දේසි මත සාම්පූර් බලාගාරයක් ඉදිකිරීම සඳහා ඉන්දියාවට අවසර දෙන්න සිද්ධ වුණා. මොකද එක් රාජ්‍යයක් කරේ විශේෂ ලැබියාවක් පෙන්වීම අනෙක් පාර්ශ්වයන්ට අපි එක්ක යටත් වීම එක්ක බල කිරීම අරා අපිට අතිශය අවාසහගත තත්ත්වයක් නිර්මාණය කරනවා. ඒ විදිහටම තමයි ඔබ දන්නවා මේ ආණ්ඩු විදේශ පැවති පහුගිය අවුරුදු 10 ඔවුන්ගේ පාලනයක් වර්තමාන පාලනයත් ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය වෙන්නේ එක් කඳවුරකට එකක් ලබා දෙමින් සතුටු කිරීම සඳහා තව කඳවුරක් වෙත අනෙක් එක ප්‍රදානය කිරීම. උදාහරණයක් ලෙස ගත්තොත් අපි දන්නවා මාතර බිලියත්ත පාර ටෙන්ඩර් කැඳවීමකතරෝ චීන සමාගම් වෙත ලබා දෙනකොට ඕමන්තේ සිට කංකසන්තුරේ දක්වත් ඒ වගේම මැදවච්චේ සිට තලේමන්නාරම දක්වත් රේල් පාර ටෙන්ඩර් කැඳවීමකතරෝ ඉන්දියානු සමාගම් වෙත ලබා දෙන සිදු වුණා. ඒ වගේම සූර්ය පිට්ටනිය හදන්න චීන සමාගම් වෙත ලබා දෙනකොට එහි අනිත් පැත්ත හැටියට දොරයප්පා ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීම ඉන්දියානු සමාගම් වෙත ලබා දෙන සිදු වුණා. ඒ වගේම මත්තල ගුවන්තොටුපළ චීන සමාගම් වෙත ලබා දෙනකොට ඊට ප්‍රතිපක්ෂ ලෙස පලාලි ගුවන්තොටුපළ ප්‍රතිසංස්කරණය කිරීම ඉන්දියානු සමාගම් වෙත ලබා දෙන සිදු වෙනවා. ඒ නිසා මේ පාලකයන් හැමදාමත් කරමින් තිබෙන්නේ තමන්ට ලබා දෙන කොමිස් කුට්ටිය මත තමන්ට ලැබෙන අනෙක් වරප්‍රසාද මත එක් රාජ්‍යයකට පක්ෂපාතී ලෙස කටයුතු කිරීම පෙරලා අනෙක් රාජ්‍යයට අපි යටත් වීම ලක් වී තිබෙනවා. ඒ නිසා අපිට විශාල දේශපාලන ප්‍රතිවිපාක ගෙන දී තිබෙනවා. මේ එක් කඳවුරක් කෙරෙහි වැඩි ලැබියාවක යුතුව කටයුතු කිරීම. මේ විදිහටම තමයි අපිට මතකයි ජේ.ආර්. ජයවර්ධන 1977 බලයට පත් වුණාට පසුව
එක්සත් ජනපදයට ඉතාමත් ලැබිව කටයුතු කරා. එහි ප්‍රතිවිපාක බවට පත් වුණේ ඉන්දියාව අනිසි බලපෑම් සහිත මැදිහත් වීමක් ලංකාවට සිදු කිරීම. එනිසා ඉතිහාසය අපිට ඕනෑමටත් වඩා උදාහරණ ගෙනත් දීලා තියෙනවා. එක් පාර්ශ්වයක් වෙත විශේෂ ලැබියාව විශේෂ ලිංගතුකමක් පෙන්වීම අපිට අනෙක් කඳවුරේ බලපෑම් වලට යටත් වීමට සිදුවන බව. ඒ නිසා අපි පෙන්වා දෙනු ලැබුවා පෝර්ට් සිටි පනත. විශේෂයෙන්ම එහි ඉඩම් වලින් 43%කට වඩා අධික ඉඩම් ප්‍රමාණයක් මේ වනවටත් හිමිව තිබෙන්නේ චීන සමාගම් වෙත. ඒ වගේම ඒ සඳහා ආයෝජනයන් වැඩිපුර විශ්වාස ලැබෙමින් තිබෙන චීන සමාගම් වෙත. ඒ මුළුමනින්ම ගත්තොත් චීන දේශපාලන ආර්ථික වමනාවේ කේන්ද්‍රස්ථානය. ඒ සඳහා විශේෂ නීති සම්පාදනය කොට විශේෂ බලතල ලබා දීම ඒක අපේ රටේ ජාත්‍යන්තර දේශපාලනයේ තුලනීය බිඳ දැමීම. ඒක තමයි අපේ පළමු විවේචනය වුණේ. අපේ දෙවනි විවේචනය වුණේ මෙම පෝර්ට් සිටිය පිළිබඳව මේ ආර්ථික උපාය මාර්ගය. විශේෂයෙන්ම අපි දන්නවා 1977 න් පසුව 78 සිට අපේ ආර්ථික උපාය මාර්ග බවට පත් වී තිබුණේම නිදහස්කරණය, ලිහිල්කරණය. නේද? දැන් නම් අපි කියන එකට නව ලිබරල් වාදී. නිදහස්කරණය තමයි ආර්ථික ප්‍රතිපත්තිය. ඒ සඳහා තමයි මහා කොළඹ ආර්ථික කොමිසම් පිටවන්නේ. ඒ සඳහා තමයි ආයෝජන මණ්ඩල පනත ගේන්නේ. ඒ සඳහා තමයි ක්‍රමෝපායක සංවර්ධන පනත ගේන්නේ. නිදහස්කරණය. බහුජාතික සමාගම් වෙත තමන්ගේ ප්‍රාග්ධනය නිදහසේ අපේ රටේ සම්පත් සහ ශ්‍රමය අත්පත් කර ගැනීම සඳහා ගමන් කිරීමට ඉඩ විවෘත කිරීම. ඔක තමයි ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් වී තිබුණේ. හැබැයි අපි නිදහස් කරන ආර්ථික ප්‍රතිපත්තිය මේ වෙනකොට අවුරුදු 40කට වඩා වැඩි කාලයක්. අවුරුදු 43ක් ගමන් කොට තිබෙනවා. ඒක නිදහස් ශ්‍රී ලංකාවේ අපි වැඩිම කාලයක් ගමන් කරමින් තිබෙන්නේ මේ නිදහස්කරණය සඳහා වූ ආර්ථික ප්‍රතිපත්තිය. හැබැයි අපි කවුරුත් දන්නවා එම ආර්ථික ප්‍රතිපත්තිය අපිට විශාල විනාශකාරී තත්ත්වයන් ගෙන දී තිබෙනවා. අපේ ජාතික නිෂ්පාදනය මුළුමනින්ම බිඳවට්ටවා තිබෙනවා. අපේ රටේ ජාතික සම්පත් මත පදනම් වූ කාර්මිකකරණය මුළුමනින්ම බිඳවට්ටවා තිබෙනවා. අපේ රටේ විශේෂයෙන්ම ආනයන අපනයන වෙළඳපොළේ විශාල පරතරයක් අපිට නිර්මාණය කරන විශාල වෙළඳ හිගයක් නිර්මාණය කරන ආර්ථිකයක් ඇති කොට තිබෙනවා. ඒ වගේම විශාල ණය උගුලක අපි හිර කොට තිබෙනවා. ඒ නිසා අද අපේ රටේ පොදු ජනතාව මේ නිදහස් කරන ආර්ථික මාවතේ ගමන් කළ හැකි විනාශකාරීම අන්තය දක්වා තල්ලු කොට දමා තිබෙනවා මේ පාලකයන් විසින්. නැවත මෙම පෝර්ට් සිටි පනත හරහා යෝජනා කරමින් තිබෙන්නේ මේ ආර්ථික නිදහස්කරණය මෙතෙක් අපි යම් සීමාවන් ආරක්ෂා කර තිබුණා ජාතික ආර්ථිකේ ඒ සියල්ල නිදහස් කරමින් කොටස් වෙළඳපොළ මැදිහත් වීම ගැන මුදල් විසුද්ධිකරණය සඳහා ඉඩ ප්‍රස්ථා නිර්මාණය කිරීම සූදු පොළවල් ආරම්භ කිරීම ආදී ආර්ථිකයේ විශාල නිදහස්කරණයට අවශ්‍ය වන ඉඩ ප්‍රස්ථා විවෘත කරමින් තිබෙනවා. ඒ නිසා පෝර්ට් සිටි පනතේ අපේ දෙවනි කරුණ බවට පත් වුණේ මේ ආර්ථික උපාය මාර්ග. විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී කිව්වා කොළඹ නගරය වරාය නගරයේ සංවර්ධනය පිළිබඳ ආර්ථික උපාය මාර්ගය අපේ ආර්ථිකයේ උපාය මාර්ගයේ කොටසක් ලෙස නෙවෙයි පැවතුනේ. ඒක විශේෂයෙන් පැවතුනේ චීනී ලෝක ආර්ථික සැලසුමේ කොටසක් ලෙස තමයි පෝර්ට් සිටි අපිට ලැබෙන්නේ. ඒ නිසා පෝර්ට් සිටිය අපේ ආර්ථික උපාය මාර්ගයේ කොටසක් නෙවෙයි චීන ආර්ථික උපාය මාර්ගයේ කොටසක්. ඒක තමයි මේ සඳහා තිබුණ අපිට දෙවනි විරෝධය. ඒ වගේම අපිට මේ සඳහා තිබුණු තුන්වෙනි විරෝධය තමයි අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක රටේ තිබෙන මූලික නීතියත් එක්ක මේ අඩංගු කරුණු විශාල ප්‍රමාණයක් ගැටෙන බව. මේ කරුණු තුන තමයි මේ පෝර්ට් සිටි පනත පිළිබඳ අපේ තිබෙන විවේචනය. එතකොට අපිට මේක බේරා ගැනීම සඳහා අවස්ථා තිබෙනවා. එකක් තමයි මේ ව්‍යවස්ථාවත් එක්ක මේ පනතේ තිබෙන අනුකූල නොවන බව, ගැටෙන බව අපිට විසඳා ගැනීම සඳහා ව්‍යවස්ථාවෙන් බලය ලබා දීලා තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. මොකද අපේ රටේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණ කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ නිසා මේ පනත
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඒ විවස්ථාවත් එක්ක කවර ආකාරයේ ගැටීමක් සිද්ධ වෙනවාද කියන එක පිළිබඳව විභාගයක් ලක් කළ යුතු තිබුණා. හැබැයි ආණ්ඩු ඉතාමත් සැලසුම් සහගත සැලසුමක් නිර්මාණය කරා. මේ විවස්ථාවත් එක්ක ගැටෙන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ සාකච්ඡාවට බඳුන් වෙන්න ඉඩ නොදෙමින් නඩු පැවරීම සඳහා මේ පනත පිළිබඳ නඩුවක් ගොනු කිරීම සඳහා ඉතාමත් සීමිත කාලයක් තමයි අපිට ලබා දෙන්න ලැබුණේ. ඔබ දන්නවා පහුගිය 8 වෙනිදා අප්‍රේල් මාසයේ 8 වෙනිදා පාර්ලිමේන්තුවේ මේ පනත ඉදිරිපත් කරනවා. 9 වෙනිදා කියන්නේ සිකුරාදා දිනයක්. 8 ඉදිරිපත් කරපු පනතට 9 වෙනිදා කිසිසේත්ම නඩුවක් ගොනු කරන්න බෑ. ඊළඟ 10 11 සෙනසුරාදා ඉරිදා 12 13 නිවාඩු දෙනු ලැබුවා. එතකොට ඉතිරි වී තිබුණේ එක දිනයයි. 8 පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා 9 10 11 12 13 ආදී දින අවසන් වෙමින් තිබුණා. එනිසා මේ පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ලද පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කොට සතියක් ඇතුළත අධිකරණ හැමෝට යාමට තිබුණා. ඒ සඳහා ඉතිරි වී තිබුණේ එක දිනයයි. අද තබා එක දිනේ. ඉතින් අපි නීතිවේදීන් උත්සාහ කරලා මුණ ගැහිලා සිංහල අවුරුදු සමය බොහොම අමාරුයි. නේද කඩිමුඩි අපි ශ්‍රේෂ්ඨාධිකරණ වෙත නඩුවක් ගොනු කරා. ඒ සඳහා අපේ නීතිඥ කණ්ඩායම විශාල සහායක් ලබා දෙන්න ලැබුවා. මේ වෙලාවේ අපි ඕන මතක් කරන්න ඕන. ඒ වගේම අපි පමණක් නෙවෙයි දේශපාලන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, විවිධ සංවිධාන නඩු විශාල ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කරන්න ලැබුවා. දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කරන්න ලැබුවේ නඩුවේ තීන්දුව තමයි අද ඒ නඩුවල තීන්දුව තමයි අද ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීලා තිබුණේ. ඒ අනුව මෙම පනත වගන්ති 74කින් සමන්විතයි. එතකොට ඒ වගන්ති වල මේකේ නාමකරණය මොකක්ද අර එමෙ තියෙන වගන්ති ගත්තොත් සමහර වගන්ති ඕනෑම පනතක තියෙන මූලික වගන්ති. හැබැයි මේ වගන්ති 74 අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දී තිබෙනවා වගන්ති 25ක් ආසන වශයෙන් ගත්තොත් පනතෙන් 3න් එකක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව. ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය. ඒ විතරක් නෙවෙයි. එම වගන්ති 25න් 16ක් එම පටහැනි වගන්ති 25න් 16ක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3න් 2 අවශ්‍යයි කියලා තිබෙනවා. තමත් වගන්ති 9ක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3න් 2 පමණක් නෙවෙයි ඒ වගන්ති 9 සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ප්‍රකාශ කොට තිබෙනවා. මා හිතනවා මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පනතක් පිළිබඳව වගන්ති 25ක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එයින් වගන්ති 16ක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3න් 2ක් අවශ්‍ය බවත් ඉතිරි වගන්ති 9 සම්මත කර ගැනීම සඳහා 3න් 2 විතරක් ප්‍රමාණවත් නැහැ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නියෝගය ලබා දී තිබෙනවා. දැන් ඔබ හිතුවොත් ආందోලනයේ තුරු දුන් 20 වෙනි සංශෝධනය ඒක විවස්ථා සංශෝධනයක් නිසා 3න් 2 අනිවාර්යයි. හැබැයි 20 වෙනි සංශෝධනයේ කිසිදු වගන්තියක් පිළිබඳව ජනමත විචාරණයක් ඉල්ලා සිටියේ නැහැ. ඔබට මතක ඇති මීට පෙර ආපු ඔය ආందోලනයේ තුරු දුන්නු දිවිනැගුම් පනත පිළිබඳව. ඒක ඉල්ලුවේ පාර්ලිමේන්තුවේ 3න් 2ක් විතරයි. නිසා මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ පනතක වගන්ති 9ක් සඳහා පාර්ලිමේන්තුවේ 3න් 2 පමණක් නෙවෙයි ජනමත විචාරණයකට අවශ්‍ය බව පෙන්වන්න කොට තිබෙනවා. මේකෙන් කියන්නේ කුමක්ද? අප විසින් සහ අනිකුත් සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට ගියේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිතව තිබුණේ විවස්ථාවට පටහැනි අපේ රටේ මූලික නීතියට පටහැනි පනත ආණ්ඩු උත්සාහ කරේ කුමක්ද? ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාම සඳහා එක දිනයයි පමණක් ඉතුරු කරලා තිබුණේ. අලුත් අවුරුද්දට පසු දිනේ එක දිනයක් පමණක් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඉතුරු කොට
ආණ්ඩුව සැලසුම්කට තිබුණේ මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ලක්වීම වැළැක්වීම. හැබැයි අප විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යාම හේතු කොටගෙන අද මේ පනතේ වගන්ති 25ක් ආණ්ඩු ක්‍රිම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නියෝගයක් ලබා දී තිබෙනවා. එහෙනම් ආණ්ඩුවේ තිබුණු උත්සාහය කුමක්ද? ව්‍යවස්ථාවට පටහැනි නීතිය සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව ප්‍රයත්නයක් දැරුවා. ඒ ප්‍රයත්නය අපි සැලකිය ප්‍රමාණකින් පරාජයට පත් කොට තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව මේකේ වගන්ති 9ක් අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 කියන වගන්තියත් එක්ක ගැටෙනවයි කියලා ප්‍රකාශ කර තිබෙනවා. ඒක ඉතාමත් වැදගත්. ඒ කියන්නේ 12 වගන්තිය කියන්නේ මොකද්ද? නීතිය පසඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතිය රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය. දැන් මේ පනතේ වගන්ති 9ක් ගැන කියන්නේ මොකද්ද? නීතිය පසඳලීම සහ නීති ක්‍රියාත්මක කිරීමද නීතිය රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේ 12 වගන්තිය. හැබැයි මේ පනතෙන් කරලා කියන්නේ මොකද්ද? සර්ව සාධාරණ වෙනවා වෙනුවට එක් ප්‍රදේශයක් ඉලක්ක කොටගෙන විශේෂ වරප්‍රසාද විශේෂතාවයන් සලකන දෙයක්. ඒ නිසා නීතිය අසමතුලිතතාවයක් නිර්මාණය කරනවා. සාධාරණත්වය වෙනුවට අසමතුලිතතාවයක් නිර්මාණය කරනවා. අන්නේ වගන්ති 9 වේ ආණ්ඩු ව්‍යවස්ථාවට පටහැනි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා. තවත් වගන්ති 9ක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දෙන ඉතාමත් වැදගත් තීරණ ගණනාවක්. ඒක තමයි ආණ්ඩු ක්‍රිම ව්‍යවස්ථාවේ 3-4 වගන්ති සමග ගැටෙන බවත් ආණ්ඩු ක්‍රිම ව්‍යවස්ථාවේ 76 වෙනි වගන්තිය සමග ගැටෙන බවත් ආණ්ඩු ක්‍රිම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය සමග ගැටෙන බවත් 3-4 ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද? ආණ්ඩු ක්‍රිම ව්‍යවස්ථාව 3 සහ 4 වෙනි වගන්ති තමයි අපේ ව්‍යවස්ථාවේ මූලික බලය නිර්මාණය කරලා තියෙන තැන. මොකද්ද? ශ්‍රී ලංකා ජනරජයේ ජනතා පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිට ඇත්තේය. පරමාධිපත්‍ය අත්තල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් ඡන්ද බලයද ඇතුළත් වන්නේය. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මෙම පනතේ වගන්ති 9ක් මේ ජනතා පරමාධිපත්‍ය බලය කියන එකත් එක්ක ගැටෙනවා. මේක තමයි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය. එන්නේ මූලික ජනතා පරමාධිපත්‍යයත් කියන එක වගන්තික 3 4 6 1 68 1 68 3 52 5 71 2 52 3 වාදී වගන්ති ගණනාවක් මේ ජනතා පරමාධිපත්‍ය බලය සමග ගැටෙනවා. ඒ වගේම තවත් වගන්ති 8ක් ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමද භුක්ති විඳීමද මතු දැක්වන ආකාරයෙන් සිදුවන්නේ. ඒ කියන්නේ මොකද්ද? ජනතාවගේ පරමාධිපත්‍ය බලේ විවස්ථාමය කොටස, නීති සම්පාදනයේ කොටස ජනතාව විසින් තෝරාපත් කරනු ලබන පාර්ලිමේන්තුව විසින්ද ජනතා පරමාධිපත්‍ය විධායක කොටස ජනතාව විසින් තෝරාපත් කරනු ලබන විධායක ජනාධිපතිවරයෙක් විසින්ද ජනතා පරමාධිපත්‍ය අධිකරණයේ කොටස ජනතාව විසින් තෝරාපත් කරන ලද පාර්ලිමේන්තුව විසින් ලබා දෙන බලයක් විසින්ද ක්‍රියාවට නගන්නේ. එන ජනතා පරමාධිපත්‍ය ක්‍රියාවට නගන මූලික මූලධර්මයන් ටිකක් තියෙනවා. දැන් මේක කියනවා 4 වෙනි වගන්තියත් එක්ක ගැටෙනවා. ඒ කියන්නේ මොකද්ද? ජනතා පරමාධිපත්‍යයේ විවස්ථාමය බලයත් එක්ක. ඒ කියන්නේ මොකද්ද? ජනතා පරමාධිපත්‍යයේ නීති සම්පාදනය කිරීම බලයේ තිබෙන ජනතාව විසින් තෝරාපත් කරන ලද පාර්ලිමේන්තුවට. මේකෙන් කියන්නේ මොකද්ද? ජනතාව විසින් තෝරාපත් කරගෙන තියෙන පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීමේ බලය එළිය තියෙන කොමිසමකට දීලා තියෙනවා. මේකයි ගැටෙනවා කියන්නේ. නිසා තමයි පාර්ලිමේන්තුවට පැවරී තිබෙන ව්‍යවස්ථාමය බලය. ඒක නිකන් නෙවෙයි ලැබිලා තිබෙන්නේ. ඒක අද පාර්ලිමේන්තුවේ 225 දෙනාට ඉබේ පහළ වෙච්ච එකක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ 225 දෙනා අද ජනතාව විසින් තෝරාපත් කරගන්න 225 දෙනා. දැන් ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ විවස්ථාදායකයේ කොටස පාර්ලිමේන්තු නියෝජනය කරනවා.
හැබැයි මේ පනත යෝජනා කළ තිබුණ කුමක්ද? ජනතාව විසින් පාර්ලිමේන්තුවට පවරා දී තිබෙන විවස්ථාදායකී කොටස අර කොමිසම සභාවකට පවරන. අන්න ශේෂ්ඨාධිකරණය කියනවා එහෙම කරන්න බෑ. ජනතා පරමාධිපත්‍ය අත්හරින්න බෑ. හරිද? ඒක අත්හරිනවා නම් ජනමත විචාරණයකට යන්න. ඒක තමයි ශේෂ්ඨාධිකරණයේ සමහර වගන්තිවල දීලා තියෙන තීන්දුව. ජනතාවගේ පරමාධිපත්‍ය බලයත් ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන ආකාරයත් පිළිබඳව ගැටෙනවා මේම පනතේ වගන්ති ගණනාව. ඊළඟ මේ පනතේ ගැටෙනවා 148 වෙනි ව්‍යවස්ථාව සමග. 148 කියන්නේ විශේෂයෙන් ගත්තොත් අපි දන්නවා අපේ රටේ මුදල් බලය අපේ රට සම්පූර්ණ මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව විසින් සම්පූර්ණ කර යුතු මුදල් බලය අද මොකද කරලා තියෙන්නේ? මේකෙන් යෝජනා කරනවා අත්තරින් 148 වෙනි වගන්ති. ඒතර පාර්ලිමේන්තුවට මුදල් බලය නිකන් ආව නෙවෙයි. අපි දන්නවා මේ භාණ්ඩාගාරයේ සතු තිබෙන ධනය මේ රටේ ජනතාවගේ ධනය. ජනතාවගේ සල්ලි ජනතාව ඔක්කොටම බලා ගන්න බැරි නිසා ජනතාව විසින් ජනතා නියුක්තිය තෝරාපත් කරලා යවනවා මේ මුදල් බලා ගන්න. ඒක තමයි මූල්‍ය බලය තිබෙන පාර්ලිමේන්තුවට. හැබැයි මේකෙන් සිදු කරලා තිබෙන දේ තමයි පාර්ලිමේන්තුව සතුව තිබෙන මූල්‍ය බලය අත්තරින්න යෝජනා කරන මෙම පනතෙන් අර පෝර්ට් සිටි කොමිසම සභාවට. මෙව තියෙන්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේ. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. හැබැයි මොකද කියන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග ලබා දී තිබෙනවා වගන්ති විශේෂයෙන් 3ක් 52 5 71 2 52 3 කියන වගන්ති තුනම ජනතාවගේ කියන පාර්ලිමේන්තුවට පවරා දී තිබෙන මූල්‍ය බලය මුළුමනින්ම උල්ලංඝනය කරනවා කියන්නේ. ඒ කියන්නේ ව්‍යවස්ථාවේ තියෙනවා රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේ. ඒක අත්හරින්න කියලා යෝජනා කරනවා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය කියන එකේම අත්හරින්න බෑ. ඒකේම අත්හරිනවා නම් කරුණා කරලා ජනමත විචාරණයක් හදවන්න ඕන. ඇයි? පාර්ලිමේන්තුවට මූල්‍ය බලය ඉපදිලා තිබෙන්නේ ඒක ලැබිලා තිබෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයක් ලෙස. එනිසා ඒක සංශෝධනයේ භාජනය වෙනවා මේ පනතේ මූල්‍ය බලය එළියට ගලවලා දෙනවා. නිසා ඒක ගලවලා දෙනවා නම් කරුණා කරලා ජනමත විචාරණයට යන්න කියලා පාර්ලිමේන්තුවට යෝජනා කරලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ විසින්. ඒ වගේම තවත් වගන්ති ගණනාවක් විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තිය. ඒක ඉතාමත් වැදගත් වගන්තියක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තිය. ඒ කියන්නේ මොකක්ද? නීතිය පසඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතිය රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේ. අපි දන්නවා පොළොවේ මේක නැති බව. හැබැයි ව්‍යවස්ථාවේ කියලා තියෙන මොකක්ද? ව්‍යවස්ථාවේ පනත් වල මේක තියෙනවා. අපි දන්නවා පොළොවේ මේක මෙහෙම නැති බව. ඒක හරි. හැබැයි මොකද්ද? නීතිය පසඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමද නීතිය රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේ. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. හැබැයි ඒ ක්‍රියාත්මක වීමේදී සර්ව සාධාරණ නොවන බව අපි දන්නවා. හැබැයි කවදාවත් අපේ රටේ පනතකට සර්ව සාධාරණ නොවන ආකාරයේ නීතිය ඇතුළත් වෙලා නැහැ. මොකද අඩුම තරමේ පනත ඒ නීතිය ඇතුළේවත් නීතිය පසඳලීම ක්‍රියාත්මක කිරීම සහ නීතිය රැකවරණය සර්ව සාධාරණව ක්‍රියාත්මක කරනවා. අඩු ඇතුළත් කරලා තියෙන පනතේවත් ක්‍රියාත්මක කරන වෙනස් වෙන එක අපි දන්නවා. හැබැයි පෝර්ට් සිටි පනතේ මොකද කියන්නේ? පෝර්ට් සිටි පනතේ වගන්ති 9 මෙම 12 එක වගන්තියත් එක්ක ගැටෙන බව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා ඒ වගේම විශේෂයෙන් ගත්තොත් 76 වගන්ති 76 වගන්තියෙන් පාර්ලිමේන්තු සතු බලය 76 වගන්ති ලබා දී තිබෙනවා. ඒතර 76 වන වගන්තිය පාර්ලිමේන්තු ලබා දී තියෙන බලය උල්ලංඝනය කොට තිබෙනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද මේ ලබා දීලා තිබෙන තීන්දුව අනුව ආණ්ඩුව උත්සාහ කරපු පනත මතක තබා ගන්න. දැන් ආණ්ඩුව හෙට ඉඳන් කියන්න පුළුවන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගරු කරනවා ඒකේ සංශෝධන වලට යනවා නැහැ. මේක හදන්නේ කවුද? නීතිපති දෙපාර්තමේන්තුව. නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුව. ඒක ලංකාවේ ජ්‍යෙෂ්ඨම නීතිඥවරුන් සමන්විත වී තිබෙනවා. ආණ්ඩුවේ නීති සම්පාදක අමාත්‍යවරයාත්
ජනාධිපති නීතිඥවරයෙක්. ඒතර ආණ්ඩුවක් උත්සුක වෙන්න ඕන මොකද්ද? විවස්ථාවට අනුරූපී වන පරිදි නීති සම්පාදනය කරන්න. හැබැයි මේ වෙලාවේ ආණ්ඩුව සැලසුම් කරලා තිබෙන්නේම විවස්ථාවට අනුරූපී වෙන නීති සම්පාදනය කරන වෙනුවට විවස්ථාවේ රිංගලා විවස්ථාව මඟහැරලා විවස්ථාව උල්ලංඝනය කරලා නීති සම්පාදනය කරන දරලද නිර්ලජ්ජිත උත්සාහයක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ කරුණාරාද එළිදරව් වී තිබෙන්නේ. ඒ උත්සාහය පරාජයටපත් වීම තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ එළිදරව් වී තිබෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මම කලින්මත් කිව්වේ ඒකයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වග විභාගයට ලක් කරලා තිබෙන්නේ මේ පෝර්ට් සිටි පනත විවස්ථාවට පටහැනි වන්නේ කෙසේද යන කරුණ පමණයි. හැබැයි මේ පෝර්ට් සිටි පනත දේශපාලනික හොඳ නරකද? ආර්ථික වශයෙන් හොඳ නරකද? ඒක වග විභාගයට ලක් කරන්න අයිතියක් නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඔයගොල්ලෝ දන්නවද? ගත්තොත් දැන් මේ විදිහටම ජේ.ආර්. ජයවර්ධන 1982 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනාව සංශෝධනයක්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි සංශෝධනය. ඒ 4 වෙනි සංශෝධනයේ ජේ.ආර්. ජයවර්ධන යෝජනා කරපු දේ තමයි 1977 න් තෝරා ගන්නා ලද පාර්ලිමේන්තුවේ කාලය අවසන් වීමේ කාලය තව මාස 6කින් දීර්ඝ කරන්න කියලා. ව්‍යවස්ථාවට 4 වෙනි සංශෝධනය ගෙනාවා. ඒ කියන්නේ ජනතාව විසින් තෝරාපත් කරගත්ත පාර්ලිමේන්තුව යම් කාලයකට ඒ කාලයට අමතරව මාස 6ක් දීර්ඝ කරගන්න කිව්වා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ව මොකද්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධනය සම්මත කරගන්න නම් ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඒ අනුව තමයි 1982 කලගෙඩි ලාම්පු සෙල්ලම කියන ජනමත විචාරණය ආවේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දූර කාලේ තව අවුරුදු 6කින් වැඩ කර ගැනීමේ සංශෝධනය සම්මත කර ගැනීම සඳහා තමයි ජනමත විචාරණය ආවේ. දැන් ජනමත විචාරණයක් අනුව ඒ සංශෝධනය කරගන්න පුළුවන්. එනක ව්‍යවස්ථානුකූලයි. ව්‍යවස්ථාවර සංශෝධනයක් ගෙනාව සංශෝධන ජනමත විචාරණයකට යන්න කිව්වා. ජනමත විචාරණය සම්මත කරගත්තා. එහෙමනම් 1982 ජනමත විචාරණය ව්‍යවස්ථානුකූලයි. මොකද ව්‍යවස්ථාවෙන් ඒ වගන්තිය සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් ඕන කියලා කිව්වා. හැබැයි දේශපාලනිකව හරියද? එදා ව්‍යවස්ථානුකූලව හරි ව්‍යවස්ථාවට අනුව හරි 82 ජනමත විචාරණය. හැබැයි දේශපාලනිකව 1977 කේවල ඡන්ද ක්‍රමයෙන් අත්පත් කරගත්තු 6න් 5 බලය 82 වෙනකොට තිබුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය. ඒ ඡන්ද ක්‍රමය හරහා කවදාවත් 6න් 5 බලය ගන්න බෑ. ඒ 6න් 5 බලය ගත්තා. අවුරුදු 5ක් 6ක් යනකොට ආණ්ඩුව පිරීමකට භාජනය වී තිබුණා. එහෙනම් ඒන මැතිවරණදී ඒ ජනවරමම උන්ට ලැබෙන්නේ නැහැ. සමහරට පරාද වීමෙත් ඉඩ කඩලිත් තිබුණා. හැබැයි ඔවුන් දීර්ඝ කරගත්තා ඒක විවස්ථාවට අනුව නේද? ජනමත විචාරණය කරා සම්මත කරගත යුතු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් දුන්නා. එතකොට ඒක විවස්ථාවට අනුකූලයි. හැබැයි දේශපාලනිකව මාරාන්තික විපත්ති අපේ රට ගෙනත් දුන්නා. ලේ වලින් කඳුළු වලින් පිරිච්ච රාජ්‍යයක් නිර්මාණය වුණා. ඒ නිසා විවස්ථාවට අනුකූල වන සියල්ල හරි දේ නෙවෙයි. ඒකත් තේරුම් ගන්න. ඒ නිසා මේකේ මනින්න තියෙන දෙයක් තියෙනවා. මොකද්ද? දේශපාලනික හොඳ නරකද? ආර්ථික වශයෙන් හොඳ නරකද? ඒ නිසා ඒ වග විභාගයට ලක් කරන්න ඕන මේ රටේ ජනතාව. හැබැයි මොකද ආණ්ඩු කරේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ විවස්ථාවට අනුරූපිත නැද්ද කියලා සාකච්ඡා කරගන්න තියෙන ඉඩ කඩ උරලා තියෙනවා වගේම ආණ්ඩුවේ පනත සම්මත කර ගැනීම සඳහා උත්සාහ කරන්නේ සමාජය තුළ එවැනි සංවාදයකට ඉඩ කඩ මුළුමනින්ම ඇරිලා තිබෙන වෙලාව. ඔබ දන්නා සමාජය මොකද හිලා තිබෙන්නේ? විශාල සංචරණ සීමාවන් පනවලා තිබෙනවා. identity card එකේ අංක හැටියට තමයි සාමාන්‍ය කෙනෙකුට ගෙදරින් එළියට එන්න පුළුවන් වෙලා තිබෙන්නේ. සමාජෙම බීතියෙන් ඇලිලා තිබෙනවා. සෞඛ්‍ය පද්ධතිය ඉන්න කාර්ය මණ්ඩලය තමන්ගේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙනවා කියන අනතුරු වගවමින් තිබෙනවා. ජනතාව මාරාන්තික බියකින් ජීවත් වෙමින් තිබෙනවා. මුළු සමාජයේම තැතිගෙන බියගෙන තිබෙන වෙලාවක සමාජයේ පෝර්ට් සිටියේ වැනි පනතක් කිසිසේත්ම සාකච්ඡාවට බඳුන් වෙන්න ඉඩකඩ අවුරුලා තිබෙන වෙලාවක තමයි ආණ්ඩුව මේ පනත හෙට අනිද්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම් කරලා තිබෙන්නේ. ඒ නිසා නැවතත් අපි ආණ්ඩුවට බල කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය මේ ලබා දෙන ලද තීන්දුවන පෙන්නුම් කරන්නන් කවරක්වත් නෙවෙයි. ඔවුන් සැලසුම් කරමින් තිබුණ ව්‍යවස්ථාවට පටහැනි නීතියක් අපේ රටේ සම්මත කරගන්න. එතන ශ්‍රේෂ්ඨාධිකරණයට වගන්ති 25 සඳහා ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ප්‍රකාශ කොට තිබෙනවා.
ඒ වගේ මේ 9ක් සඳහා ජනමත විත්තරන යා යුතුයි කියලා කියනවා. එයින් 16ක් තුනෙන් දෙකෙන් සම්මත කරගත යුතුයි කියලා කියනවා. ඒ නිසා එවැනි විවස්ථාවට පටහැනි නීතියක් රටේ දේශපාලනික ආර්ථික වශයෙන් විශාල ලෙස බලපෑම් ඇති කරන නීතියක් මුළු සමාජයේම වෙන තත්ත්වයක් තිබෙන ඇතුලේ නිහඬ කර ගැනීම සඳහා ධර්මයෙන් නිලජ්ජිත උත්සාහය පරාද කරනවා. ඒ නිසා නැවතත් අපි ආණ්ඩුවට කියන්නේ අපි මේ නීතිය ඔයගොල්ලන් සම්මත කරන්න. හැබැයි සමාජ යුද්ධ සංවාදයක් හදන්න. පුරවැසියන්ට මේකේ තියෙන මොනවද? Tamanට වෙන්නේ මොකද්ද? මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රාජපක්ෂ පවුලේ දීපලක් ඇටෝනි බලපත්‍රයකින් කාට හරි පැවරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. තමන්ගේ දීපලක් ඇටෝනි බලපත්‍රයක් කරා කාට හරි පවරනවා නම් ඒක ඔවුන්ගේ පවුලේ සාකච්ඡා කරගත්තට අපි විරෝධයක් නැහැ. හැබැයි මේ ඇටෝනි බලපත්‍රයක් කරා පවරන්න හදන්නේ අපේ රටේ නූපන් પરම්පරාවට අයිති දීපල. අපේ රටේ ජාතික සම්පත්, අපේ රටේ දේශපාලනය, අපේ රටේ අනාගතය. ඒක රාජපක්ෂලාට ඇටෝනි බලපත්‍රකින් පැවරීම සඳහා අයිතියක් දීලා නැහැ මේ රටේ ජනතාව. දැන් උත්සාහ කරමින් තිබෙන්නේ අන්නේ උත්සාහය මේ තිබෙන්නේ. ඒ නිසා මේ උත්සාහය අනිවාර්යෙන් ආණ්ඩුව අකුලා ගන්න අඩුම තරමේ සමාජයේ යම් සාකච්ඡාවට බඳුන් විය හැකි අවස්ථාවක් ඇතුළේ ඕගොල්ලෝගලඟ අදහස් කරන සමාජයට අපි අපේ අදහස් කරන සමාජයට අන්න එවැනි තත්ත්වයක් ඇතුළේ සමාජයේ විශාල සංවාදයක් ඇතුළේ සම්මත කරගත යුතු පනතක් හෙට අනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ධර්මයේ උත්සාහය නතර කරන්න කියන ඉල්ලීම තමයි අපිට අවසාන වශයෙන් ආණ්ඩුවට කියන්න තිබෙන්නේ. මේ ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී තීන්දුව අනුව පෙන්වුම් කරන්නේත් ඒ නතර කිරීම සඳහා අවශ්‍ය වෙන නීතිමය මඟ පෙන්වීම කියලා අපි හිතනවා. ඉතින් මේ කරුණු කීපේ තමයි ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව යමක් තිබෙනවා නම් ඔබට දැනගන්න පුළුවන්. මේක සම්මත කරගන්න පුළුවන්ද මේ තියෙන ක්‍රමෙත් එක දැන් උසාවියෙන් ඕක වෙනස් වෙලා ආවා. දැන් ආණ්ඩුවට ඕන විදිහට ඒක කරන්න පුළුවන් නේද? දැන් අපි හිතනවා මේ ආණ්ඩුව ජනමත විචාරණයට යන්නේ නැති වෙයි බොහෝ දුරට. ඒ ආණ්ඩුව බොහෝ දුරට උත්සාහ කරයි ජනමත විචාරණයට යන්න තියෙන වගන්ති සංශෝධනය කරන්න. එහෙම නැත්නම් සමහරට උත්සාහ කරයි 3-2 වගන්තිත් යම් සංශෝධනයකට ගේන්න. ගෙනල්ලා ආණ්ඩුව කුඩා සංශෝධන ප්‍රමාණයක් ගෙනල්ලා ආණ්ඩුව උත්සාහ කරයි මේක සම්මත කරගන්න. මොකද ආණ්ඩුව දැන් පෙළ ගැහිලා තියෙන විදිහට මම දන්නේ මේක චීන රජයට දෙන්නලා එකඟතාවයක්ද කියලා. දැන් අපි දන්නවා දැන් පහුගිය ජනාධිපතිවරණේ ජනතාවට දෙන්නලාද කොච්චර එකඟතාවයන් තියෙනවද? කොච්චර පොරොන්දු තියෙනවද? හැබැයි කිසි පොරොන්දුවකට කිසි එකඟතාවයකට මේ තරම් කඩිමුඩියක් පෙන්වන්නේ නැහැ. මේ තරම් උනන්දුවක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා අපිට ඉතාම සාධාරණ සැකයක් තිබෙනවා. යම් දිනවකවණු පිළිබඳ සහතිකයක් මේගොල්ලෝ විසින් චීනයට ලබා දී තිබෙනවා. ඒක සාධාරණ සැකයක් තියෙනවා. එසේ නැත්නම් ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනාධිපති පිටු වාඩි වීම සඳහා ජනවරම දීපු ජනතාවට දීපු පොරොන්දු. මහින්ද රාජපක්ෂ මහත්මයාට අගමැති පිටුවේ වාඩි වීම සඳහා ජනතාවට දෙන ලද පොරොන්දු. නේද එකඟතාවය. ඒ සියල්ල කඩා වැටෙමින් තියෙනකොට ඒ සියල්ල පිළිබඳ කිසිදු සලස්මක් මැදිහත් වීමක් ඊට කිරීම සඳහා උත්සාහයක් නොදරනකොට හැබැයි පෝර්ට් සිටි පනත සඳහා පමණක් මේ තරම් වේගවත් භාවකින් පෙන්눔 කරන්න වෙන මොකවත් නෙවෙයි. චීන රජය සහ මේ ආණ්ඩුවේ ඉහළ කණ්ඩායම් අතර යම් එළි නොකරන ලද එකඟතාවයක් තියෙනවා. ඒ එකඟතාවය අනුව තමයි බොහෝ දුරට මේක හෙට සහ අනිද්දා සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළු කරලා ආණ්ඩුව මේ උත්සාහ කරමින් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව විවිධාකාරයෙන් තමන්ගේ තුනින්දා අර 20 වෙනි සංශෝධනයේට රිසාඩ් බදුද්දීන් මන්ත්‍රීවරයාගේ හකීම් මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීවරුන්ගේ සහාය අරගෙන සම්මත කරගත්තා වගේ තුනින් දෙක අවශ්‍ය වෙන වගන්ති සමහරට එහෙම සම්මත කරගනි. එහෙම නැත්නම් සංශෝධනය කරලා හෝ සම්මත කරගනි කියලා අපි හිතනවා. හරිනේ වෙන විශේෂ මුත් නේ. බොහොම හොඳයි. එහෙනම් අපි අවසන් කරමු.